අයිබෝවන් හැමෝටම අද දින අප කතා කරන්න යන්නේ දේපල පිරියත උපකරණ ප්‍රමිතය. එනම් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 තමයි ළමයි දේපල පිරියත සහ උපකරණ ප්‍රමිතයට අදාළ වෙන්නේ. එතකොට ඔයා ගිණුම් කරන විෂයේ පළවෙනි කොටසට සහ දෙවැනි කොටසේ දේපල පිරියත උපකරණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී මෙන්න මේ ප්‍රමිතයේ පිළිබඳ නිවැරදි සහ පුළුල් අවබෝධයක් ඔයාට තියෙන්න ඕනේ. ඒ නිසා අද මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ දේපල පිරියත උපකරණ පිළිබඳ මූලික හැඳින්වීමක්. හරි. ළමයි අපි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු මොකක්ද දේපල පිරියත සහ උපකරණ කියලා කියන්නේ. නැත්නම් අපි මොනවාද ව්‍යාපාරයක දේපල පිරියත සහ උපකරණ වලට අයිති වෙන්නේ කියලා. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16ට අනුව දේපල පිරියත උපකරණයක් කියලා කියන්නේ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සඳහා භාවිතා ගන්න හෝ නිෂ්පාදන කටයුතු සඳහා පවත්වා ගන්න හෝ කුලියට දීමෙන් ආදායම් උපයා ගනු ලබන වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින භෞතික හෝ ස්පර්ශ කළ හැකි වත්කම් තමයි අපි දේපල පිරියත උපකරණ කියලා හඳුන්වන්නේ. හරි. දැන් මේ හැඳින්වීම ගත්තොත් ළමයි ඔයාට දේපල පිරියත උපකරණයක් යන්න ප්‍රධාන සාධක තුනක් ඇතුළත් වෙනවා. පළවෙනි දේ ව්‍යාපාරයේ යම්කිසි සම්පතක් ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සඳහා භාවිතයට ගන්නවා නම්, දෙවැනි එක යම්කිසි සම්පතක් නිෂ්පාදන කටයුතු සඳහා පවත්වාගෙන යනවා නම්, නැත්නම් යම්කිසි සම්පතක් කුලියට දීමෙන් ආදායම් උපයා ගන්නවා නම් අපි ඒවට ළමයි කියන්නේ දේපල පිරියත උපකරණ කියලා. ඒ වගේම තව වැදගත් කාරණයක් තමයි මෙම දේපල පිරියත උපකරණ යටතට ගැනෙන වත්කම් සෑම විටම වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින භෞතික නැත්නම් ස්පෘශ්‍ය වත්කම් වෙන්න ඕන. ඒ කියන්නේ භෞතික අපිට අල්ලන්න පුළුවන් වත්කම් විය යුතුයි. උදාහරණයක් විදිහට ගත්තොත් ළමයි අපි ස්ථාවර තැන්පතුවක් දේපල පිරියත උපකරණයට යටතට ගන්නවද? නැහැ. ඒක අපිට ස්පර්ශ කරන්න බෑ. අපි වෙනත් සමාගමක ආයෝජනය කරා නම් අපි දිගුකාලීන ආයෝජනය ගත්තොත් ඒවා දේපල පිරියත උපකරණ යටතට ගැනෙන්නේ නැහැ ළමයි. එතකොට ඒවා ස්පර්ශ කරන්න බෑ. ඒවට භෞතික පැවැත්මක් නැහැ. එහෙනම් ඒවා දේපල පිරියත උපකරණ ප්‍රමිතයට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ළමයි නැවතත් කිව්වොත් දේපල පිරියත උපකරණයක් කියලා කියන්නේ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සඳහා පවත්වා ගන්නා හෝ නිෂ්පාදන කටයුතු සඳහා පවත්වා ගන්නා හෝ කුලියට දීමෙන් ආදායම් උපයා ගනු ලබන වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින භෞතික හෝ ස්පර්ශ කළ හැකි වත්කම් තමයි අපි දේපල පිරියත උපකරණ විදිහට හඳුනාගන්නේ. ඊළඟට ළමයි අපි අවධානය යොමු කරන්නේ මෙම දේපල පිරියත උපකරණ ප්‍රමිතයේ තියෙන විවිධ නිර්වචන වලට. ප්‍රථමයෙන් අපි අවධානය යොමු කරමු පිරිවැය කියන නිර්වචනය. පිරිවැය කියන එක දේපල පිරියත උපකරණ ප්‍රමිතයේ නිර්වචනය කරලා තියෙනවා වත්කමක් අත්පත් කරගත් අවස්ථාවේදී හෝ අදාළ වත්කම ඉදි කරන අවස්ථාවේදී අපි ළමයි ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. ඒතකොට ගොඩනැගිල්ලක් නම් ඉදි කරනවනේ. ඒ අත්පත් කර ගැනීම වෙනුවෙන් හෝ ඉදි කිරීම වෙනුවෙන් ගෙවන ලද හෝ ගෙවීමට එකඟ වූ මුදල් හෝ මුදල් සමාන දෑ හෝ දෙන ලද වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ වටිනාකම තමයි අපි පිරිවැය විදියට හඳුනාගන්නේ. අපි වත්කමක් මිලදී ගද්දි නැත්නම් ඒ වත්කමක් ඉදි කිරීමේදී ඒ වත්කම වෙනුවෙන් දරන හෝ දැරිය යුතු සියලු මුදල් වල එකතුව තමයි ළමයි අපි පිරිවැය කියලා සරලව LKS 16ට අනුව හඳුනාගන්නේ. දෙවෙනි නිර්වචනය තියෙනවා ළමයි ෂෙවීම්. ෂෙවීම් කියලා කියන්නේ ළමයි වත්කමක ෂය කළ හැකි අගය. එම වත්කමේ ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා ක්‍රමවත් ලෙස විභජනය කිරීම ෂයවීම නම් වේ. ඔයා දන්නවා ළමයි වත්කමක වාර්ෂික ෂයෙන්නේ පිරිවැය ඍණ සුන්බුන් අගය බෙදීම ඵලදායී ජීව
කාලය. එතකොට ෂය කියලා කියන්නේ වත්කමක ෂය කළ හැකියගේ. ඒ කියන්නේ අර ළමයි පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කළාට පස්සේ ඒ ෂය කළ හැකියගේ ඵලදායී ජීව කාලය පුරා ක්‍රමවත්ව විභජනය කිරීම තමයි ළමයි ෂය වීම විදිහට අපි LKS 16 හඳුන්වා දීලා තියෙන්නේ. මේ හැඳින්වීම තමයි ළමයි ෂය කළ හැකියගේ. දැන් මම ඔයාලට කිව්ව කලින් මොකද්ද ළමයි ෂය කළ හැකියගේ කියලා කියන්නේ? වත්කමක පිරිවැයෙන් සුන්බුන් අගය නැත්නම් අපි කියන අවශේෂ අගය අඩු කළාට පස්සේ ඉතිරි වන අගය තමයි අපි සුන්බුන් අගය කියලා ක්ෂය කළ හැකි අගය කියලා කතා කළේ. එතකොට වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට හඳුනාගෙන ඇති හෝ ආදේශ කර ඇති අගයෙන් අවශේෂ වටිනාකම නැත්නම් සුන්බුන් අගය අඩු කළ පසු අගය තමයි අපි ෂය කළ හැකි අගය කියන්නේ. එහෙනම් ෂය කළ හැකි අගයනේ ළමයි පිරිවැය ඍණ සුන්බුන් අගය. ඊළඟ නිර්වචනය අපි ආවොත් ඊළඟ නිර්වචනය තමයි ළමයි ධාරණ වටිනාකම. ළමයි ධාරණ වටිනාකම කියලා කියන්නේ වත්කමක පිරිවැයෙන් මේ දක්වා වත්කමේ සමුච්චිත ෂය සහ සමුච්චිත හානි කරන ලාභ අඩු කිරීමෙන් පසු ලැබෙන අගය වත්කමේ ධාරණ අගයේ විදියට හඳුන්වනවා. ළමයි වත්කමක ෂය වීම සහ සමුච්චිත හානි කරන අලාභ නැත්නම් සමුච්චිත හානි කරන අලාභ අඩු කිරීම පසු ලැබෙන අගය තමයි වත්කමේ ධාරණ අගය කියලා LKS 16 කියන්නේ. නමුත් ළමයි අපිට උසස් පෙළ විෂය නිර්දේශයට මෙන්න මේ සමුච්චිත හානි කරන අලාභ කියන එක නැහැ. එතකොට ඔයාට ළමයි ධාරණ වටිනාකම ඉන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කළාට පස්සේ එන අගය තමයි අපි ධාරණ වටිනා අගය විදිහට සලකන්නේ. අපි මේ පොත් අගය නැත්නම් ශුද්ධ අගය විදිහට හඳුන්වනවා. මිට සාධාරණ අගය. ළමයි fair value. සාධාරණ අගය කියලා කියන්නේ ළමයි දැනුමක් සහ කැමැත්ත ඇති පාර්ශ්වයන් දෙකක් අතර අතේ දුරින් සිදුවන ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු කළ හැකි අගය හෝ වගකීමක් බේරුම් කර කිරීම සඳහා ගෙවනු ලබන වටිනාකම සාධාරණ අගයේ විදිහට හඳුන්වනවා. ළමයි අපි සාධාරණ අගයක් විදිහට සලකන්නේ යම් අපි ගනුදෙනුවක් කරන පුද්ගලයන් අතර ඒ සම්බන්ධයෙන් දැනුමක් සහ කැමැත්තක් තියෙනවා. දැන් ළමයි ඔයාට පුළුවන් ව්‍යාපාරයක තියෙන වත්කමක් ගන්නකො. ඒ වත්කම ඔයාගේ හිතන්නකො ඔයාලගේ ෆෝන් එකක් තියෙනවා. ඒ ෆෝන් ගැන දන්නේ නැති එක්කෙනෙක්ට ඔයා નિયમિત ගානට වඩා වැඩි මුදලකට විකුණනවා. එතකොට ඒක සාධාරණ ගේද? නැහැ. එතකොට ඒ වත්කම පිළිබඳ පූර්ණ දැනුමක් සහ එයාට කැමැත්තක් තියෙන පාර්ශ්ව දෙකක් අතරේ අතේ දුරින් සිදුවන ගනුදෙනුවක් වෙන්න ඕන. ඒ කියන්නේ මගේ යා ඥාතියෙක් වෙන්න බෑ. ඒක හුදෙක්ම අපි දෙන්න ගනුදෙනුකරුවන් මුණ ගැසෙන්න ගනුදෙනුව සඳහා විතරක් විය යුතුයි. දැන් මගේ සහෝදරයෙක්ට මොකක් හරි දෙයක් විකුණද්දී ළමයි මම ඒකේ වටිනාකමම හරි වටිනාකමට මෙයාට විකුණනවද? නැහැනේ. එතකොට ඒක සාධාරණ අගයක් වෙන්නේ නැහැනේ. ඒකට සාධාරණ අගයක් වෙන්න නම් දැනුම සහ කැමැත්ත ඇතුව අතේ දුරින් සිදුවන ගනුදෙනුවකදී අර වත්කම හුවමාරු වෙන වටිනාකම තමයි අපි සාධාරණ අගය විදිහට සලකන්නේ. ඊළඟට අවශේෂ වටිනාකම නැත්නම් සුන්බුන් අගය. ඔයා දන්නවා අපිට සුන්බුන් අගය අපි ෂය කළ හැකි අගය වෙලාදී සුන්බුන් අගය පිරිවැයෙන් අඩු කළා. මොකද්ද ළමයි මේ වත්කමක සුන්බුන් අගය කියලා කියන්නේ? ළමයි වත්කමක සුන්බුන් අගය කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් සරලව කිව්වොත් වත්කමක ඵලදායී ජීව කාලය අවසානයේදී වත්කමේ වටිනාකම. ඵලදායී ජීව කාලය අවසානයේදී වත්කමේ වටිනාකම තමයි සුන්බුන් අගය කියලා කියන්නේ. අපි ප්‍රමිතයට අනුව આવොත් ප්‍රමිතේ නිර්වචනය කරලා තියෙනවා වත්කමක් දැනටමත් වයසින් හා තත්වයෙන් ජීවිත කාලය අවසානයේ පවතී යයි අපේක්ෂිත තත්වයට පත්ව ඇතනම් එය ඉවත් කිරීමෙන් වර්තමානයේදී ලබාගත හැකි ඇස්තමේන්තුගත වටිනාකමින් වත්කම පරිහරණය කිරීමට සිදුවෙතැයි අපේක්ෂිත පිරිවැය අඩු කළ පසු ලැබෙන අගය අවශේෂ වටිනාකමයි. දැන් ළමයි මේක ප්‍රමිතේ නිර්වචනය තමයි ළමයි මේ තියෙන්නේ. එතකොට මේ ප්‍රමිතේ නිර්වචනය ගත්තොත් සරලව කිව්වොත් ළමයි මෙන්න මේකයි කියන්නේ. හොඳට අහගන්න. සුන්බුන් අගය කියලා කියන්නේ ළමයි වත්කමක ඵලදායී ජීව කාලයේ අවසානයේ ඒ
වත්කම අපිට විකුණන්න හරි ඒ වත්කම ඉවත් කරන්න හරි දරන්න වන වටිනාකමෙන් ඒක ඒ විවත් කිරීමට දරන්න වන වියදම් විකුණීමේදී දරන්න වියදම් අඩු කළ පසු ලැබෙන අගය තමයි අවශේෂ වටිනාකම විදිහට හඳුන්වන්නේ. හොඳම උදාහරණයක් විදිහට හිතන්න ළමයි ඔයා ළඟ ජංගම දුරකථනයක් තියෙනවා. ෆෝන් එකක් තියෙනවා. ඒ ෆෝන් එක අවුරුදු 5ක් තමයි උපරිම ඵලදායී ජීව කාලය. දැන් ඔයා අවුරුදු 5 අවසානයේදී මේ ෆෝන් එක ඔයා රුපියල් 5000ට විතර විකුණනවා. එතකොට 5000ට විකුණද්දී ඔයා හිතන්නකෝ විකුණන කෙනාට රුපියල් 500ක් දෙනවා කියලා. එහෙනම් ළමයි ඔයාගේ ෆෝන් එක කියන වත්කමේ සුන්බුන් අගය කියලා කියන්නේ රුපියල් කීයද? 4500. ඒ කියන්නේ අර ඵලදායී ජීව කාලයේ අවසානයේ විකුණන අගයෙන් ඒ වෙනුවට දරන්න වන පිරිවැය අඩු කළ පසු අගය තමයි සුන්බුන් අගය කියලා කියන්නේ. ඊළඟට ඵලදායී ජීව කාලය නැත්නම් ප්‍රයෝජනවත් ජීව කාලය. ළමයි ප්‍රයෝජනවත් ජීව කාලය කියලා කියන්නේ ආයතනයක් ව්‍යාපාරයේ තියෙන වත්කමක් භාවිතා කරන්න අපේක්ෂා කරන කාලය තමයි අපි ප්‍රයෝජනවත් ජීවිත කාලය කියලා කියන්නේ. එහෙනම් LKS 16ට අනුව කියනවා ආයතනයක් විසින් වත්කම નિયમિત තත්වයෙන් භාවිත කිරීමට අපේක්ෂා කරන කාලය හෝ වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නිමවුම් ඒකක ප්‍රමාණය තමයි ඵලදායී ජීවිත කාලය නැත්නම් ඵලදායී ජීව කාලය ලෙස අපි හඳුනාගන්නේ. ඊළඟට ළමයි අපි වත්කමක පිරිවැය ගැන කතා කළොත් ඒ වත්කමේ පිරිවැය අපි අවස්ථා දෙකකදී හඳුනා ගන්නවා. පළවෙනි අවස්ථාව තමයි මුල් වරට දරන පිරිවැය. ඒ කියන්නේ අපි ළමයි වත්කම මිලදී ගැනීමේදී දරන පිරිවැය. ඒ වගේම ළමයි අපි වත්කම මිලදී ගත්තයන් පස්සේ අපි ඒ වෙනුවෙන් යම්කිසි පිරිවැයක් දරනවා. ඒව තමයි අපි පසු කාලීනව දරන පිරිවැය කියලා හඳුනාගන්නේ. ඒ අනුව මෙතන කියනවා ව්‍යාපාරයක් විසින් සියලු දේපල පිරියත සහ උපකරණ වලට දරනු ලබන පිරිවැය ඒවා දරනු ලබන අවස්ථාවේදී හඳුනා ගන්න ඕනේ. මෙම පිරිවැය වර්ග දෙකක් තියෙනවා ළමයි. මුල් වරට දරන පිරිවැය සහ පසු කාලීනව දරනු ලබන පිරිවැය වශයෙන්. අපි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු මොනවාද මේ මුල් වරට දරනු ලබන පිරිවැය කියලා කියන්නේ කියලා. මුල් වරට දරනු ලබන පිරිවැය කියලා කියන්නේ ළමයි ප්‍රධාන වත්කමක් මිලදී ගැනීමේදී දරන ලබන සියලු වියදම් වල එකතුව තමයි ළමයි මුල් වරට දරන පිරිවැය කියලා කියන්නේ. ඔයා වත්කමක් මිලදී ගද්දී ඒ වත්කම වෙනුවෙන් දරන සියලුම ඍජු වෙන්න පුළුවන් වක්‍ර වෙන්න පුළුවන් ඒ සියලු වියදම් තමයි අපි පිරිවැය කියලා හඳුන්වන්නේ. එතකොට මේ වත්කමේ පිරිවැය හඳුනා ගැනීමට අපිට ප්‍රධාන අයිතම තුනක් තියෙනවා. පළවෙනි අයිතමය තමයි ළමයි මූලික ගැනුම් මිල. ඒ කියන්නේ වත්කමක් මිලදී ගන්න අවස්ථාවේ අපි ගෙවනු ලබන මුදල තමයි මූලික ගැනුම් මිල කියලා කියන්නේ. එතකොට මූලික ගැනුම් පිරිවැයට වෙළඳ වට්ටම් ප්‍රතිදාන සහනාධාර අඩු කළ පසු අගය ඇතුළත් වෙනවා. හරි? ඒ වගේම තීරු බද්දක් වුණොත් ඒ වගේම ආපසු නොගෙවන වෙනත් බදු වුණොත් නැව් ගාස්තු රක්ෂණ ගාස්තු වගේ දේවල් එකතු කරාට පස්සේ අගේ තමයි මූලික ගැනුම් මිල කියලා කියන්නේ. ගැනුම් පිරිවැය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මූලික ගැනුම් පිරිවැය කියන ළමයි අපි වත්කමක් ගන්න අවස්ථාවේදී දරන සියලු වියදම් තමයි අපි මූලික ගැනුම් පිරිවැය කියලා කියන්නේ. එතනදී අපිට වට්ටමක් සහනාධාරයක් ප්‍රතිදානයක් වගේ දුන්නොත් අපිට ඒක අඩු කරන්න පුළුවන්. ඒ වගේම ළමයි මේ වත්කම අපිට ගද්දි තීරු බදු ගෙවන්න වෙනවනම්, ආපසු නොගෙවන වෙනත් බදු ගෙවන්න වෙනවනම්, නැව් ගාස්තු ගෙවන්න වෙනවනම්, රක්ෂණ ගාස්තු ගෙවන්න වෙනවනම් අපි ඒවා මූලික පිරිවැයට නැත්නම් ගැනුම් පිරිවැයට එකතු කළ යුතු වෙනවා. දෙවන අයිතමය තමයි ළමයි වත්කම අපේක්ෂිත තත්වයට සහ ස්ථානයට පත් කරන තෙක් දරන ලද ඍජුවම අදාළ වන පිරිවැය. ඒ කියන්නේ වත්කම අපිට භාවිතයට ප්‍රයෝජනය ගැනීමට හැකිවන පරිදි සකස් කිරීමට දරන පිරිවැය තමයි අපි දෙවනි
අයිතමය යටතේ එකතු කරනු ලබන්නේ. ඒ සඳහා ළමයි අයිති වත්කම ඉදිකිරීම නැත්නම් අත්පත් කර ගැනීමේ ඍජු පිරිවැය. ඊළඟට වැඩබිම සකස් කිරීමේ පිරිවැය. අපි වත්කම මිලදී ගද්දී වත්කම ස්ථාපිත කරන්න ළමයි අපි වැඩබිමක් සකස් කරනවා වෙන්න පුළුවන්. ඒ සඳහා දරන පිරිවැය. ඒ වගේම ඒ වත්කම ගන්න ගැන සැපයුම්කරුගේ ඉඳලා අපි අපේ ආයතනයට ගෙනීමට නැත්නම් එහා මෙහා කිරීමට දරන වියදම්, මූලික ප්‍රවාහන වියදම් සහ එහා මෙහා කිරීමට දරන වියදම්. ඒ වගේම සවි කිරීමේ සහ එකලස් කිරීමේ පිරිවැය. ඒ කියන්නේ අපි යන්ත්‍රයක් ළමයි ගෙනාවා නම් ඒ යන්ත්‍රය අපිට සවි කරන්න එකලස් කරන්න පිරිවැයක් දැරීමට සිදු වෙනවා. ඒ වගේම අපිට ළමයි වටයක් අත්හදා බැලීමේ ශුද්ධ වියදම. ළමයි මෙතන මෙන්න මේක වැදගත්. ළමයි මේ ශුද්ධ වියදම කියලා කියන්නේ මොකක්ද? ළමයි ඔයා දන්නවා අපි යන්ත්‍රයක් ගත්තාම ඒ යන්ත්‍රය අපි මූලික වශයෙන් අත්හදා බලනවා. ඒකට ඒ අත්හදා බැලීමටදී ළමයි අපිට පිරිවැයක් යම්කිසි පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඒ පිරිවැය දරන්න සිදු වෙලා ඒ අත්හදා බැලීමෙන් බිහිවන නිමවුම අපිට වෙළඳපොළ තුල විකිණීමෙන් යම්කිසි ආදායමක් උපයා ගැනීමට හැකියාවක් ලැබෙනවා. අපි ළමයි වටයක් අත්හදා බලද්දී පිරිවැයක් දරනවා. ඒ පිරිවැය ඒ වටයක් අත්හදා බැලීම නිසා ඇතිවන නිමවුම අපි වෙළඳපොළ ගිහිල්ලා විකුණන්න පුළුවන්. එතකොට මේ පිරිවැයයි අර විකුණුම් මිලයි අතර වෙනස ශුද්ධ වියදම තමයි අපි මෙතෙන්ට ගන්න ඕනේ. ඒ වගේම වෘත්තීය ගාස්තු. ළමයි වෘත්තීය ගාස්තුවක් ගෙවලා තියෙනවා නම් යම්කිසි වෘත්තිකයෙක්ට ඒක අපි ඍජු පිරිවැය යටතේ මේ අදාළ වෙනවා වත්කමක පිරිවැය හොයද්දී. මේ අයිතමය තමයි ළමයි වත්කමක ජීවිත කාලය අවසානයේදී කොටස් වශයෙන් ගැළපීමට සහ ඉවත් කිරීමට දැරිය යුතුයයි අපේක්ෂිත පිරිවැය. ළමයි අපි වත්කමේ ඵලදායී ජීව කාලයේ අවසානයේ ඒ වත්කම ඉවත් කරන්න යම්කිසි පිරිවැයක් දරනවා නම් ඒ අපේ ඒ දරන පිරිවැය අපේක්ෂිත වටිනාකම අද අපි වත්කමේ පිරිවැය හොයද්දී අපි වත්කමේ පිරිවැය ගණනය කරද්දී ඒක එකතු කරන්න ඕනේ. ඒක අපි ළමයි අනාගතයේ දරුවත් ඒ කියන්නේ ඵලදායී ජීව කාලයේ අවසානයේදීනේ ළමයි මේ වියදම දරන්නේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේක මෙතෙන්ට ගන්නෙ නැහැ කියලා. නමුත් අපි අනාගතයේදී ඒක දරුවත් අද වර්තමාන ඒකේ වර්තමාන අගය අරගෙන ඒකේ අගය අපි වත්කමේ පිරිවැයට එකතු කළ යුතුයි. එහෙනම් ළමයි ඔන්න ප්‍රධාන වශයෙන් වත්කමක මූලික වශයෙන් දරන පිරිවැය ප්‍රධාන කොටස් තුනකට කඩලා අපිට කියන්න පුළුවන්. පළවෙනි එක ගැනුම් මිල. ගැනුම් පිරිවැය. මූලික ගැනුම් පිරිවැයට එතකොට ළමයි ඇතුළත් උනේ අපි ඒ වත්කම මිලදී ගැනීමට දරන මුදලෙන් බදු සහනාධාර ප්‍රතිදාන වගේ දේවල් තිබ්බොත් ඒවා අඩු කරලා අර නැව් ගාස්තු තීරු බදු ආනයන බදු වගේ ඒවා එකතු කරාට පස්සේ නගේ තමයි මූලික ගැනුම් මිල. ඊට පස්සේ දෙවැනි එකේදී කතා කළා ඍජු පිරිවැය. ඒ කියන්නේ මේ වත්කම භාවිතයට සුදුසු තත්වයට පත් කර ගැනීම සඳහා දරන සියලු වියදම් වල එකතුව. ඒ කියන්නේ ළමයි ඔය හා මෙහා කිරීමේ වියදම්, සවි කිරීමේ වියදම්, වැඩබිම සකස් කිරීමේ වියදම්, ඊළඟට මූලික අත්හදා බැලීමේ ඍජු ශුද්ධ වියදම, ඒ වගේම වෘත්තීය ගාස්තු. අවසාන වශයෙන් අපි ඒ වත්කමේ ඵලදායී ජීව කාලයේ අවසානයේදී ඒ වත්කම ඉවත් කිරීමට දැරිය යුතු පිරිවැයත් අපි මෙන්න මේ දීපල පිරියත උපකරණවල පිරිවැය හොයද්දී මේ අයිතම තුන අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. හරි ළමයි. දැන් අපි සාකච්ඡා කරමු 2018 උසස් පෙළ පළවෙනි කොටසේ මේ දීපල පිරියත උපකරණයෙන් සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නයට. හරි. බලන්න ළමයි මේකේ කියනවා එකතු කළ අගය මත බදු ලියාපදිංචි වූ සමාගමක් මිලදීගත් යන්ත්‍රයකට අදාළව තොරතුරු පහත දැක්වේ. ළමයි ඔයා අනිවාර්යයෙන්ම ගානක අනිවාර්යෙන් ළමයි මුල ඉඳලා කියවන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට යම්කිසි තොරතුරකට නිගමන වලට එන්න බැරි වෙනවා. හරි? ඒ නිසා දෙන ගානේ අනිවාර්යයෙන්ම මුල ඉඳලා කියවන්න. සමහර ළමයි අතිරේක තොරතුරු වලින් ඉඳන් කියවනවා. හරි? ගානක දීලා තියෙන ගානේ අනිවාර්යෙන් මුල ඉඳලා කියවන්න. මෙතන ගානේ මේ සමාගම එකතු කළ අගය මත බදු ලියාපදිංචි වූ සමාගමක්. හරි. දැන් මෙතනදී එන තර්කය තමයි ළමයි ඔයා දන්නවා එකතු කළ අගය මත බදු ලියාපදිංචි සමාගමක් නම් අපි රජයට ළමයි විකුණුම් මත
VAT ඒ කියන්නේ එකතු කළ අගය මත බදු ගෙවිය යුතුයි. value added tax ගෙවන්න VAT ගෙවන්න ඕනේ. එතකොට ළමයි රජය කියනවා අපි විකුණුම් මත VAT ගෙවනවා නම් අපි ගැනුම් මත ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් මිලදී ගද්දි VAT එකක් තිබ්බනම් ඒ VAT එක මොකද කරගන්න පුළුවන් ළමයි? අපිට අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ගැනුම් මත VAT අපිට අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේක එකතු කළ අගය මත බදු ලියාපදිංචි ව්‍යාපාරයක් නිසා අපි මේ යන්ත්‍ර මිලදී ගද්දි නැත්තම් මොකක් හරි වත්කමක් මිලදී ගද්දි ඒ වත්කම් මත VAT ගෙවලා තියෙනවා නම් එහෙනම් අපි මේ වත්කමේ පිරිවැය විදිහට ගන්න ඕනේ ළමයි VAT රහිත වටිනාකම. හොඳට මතක තියාගන්න ලියාපදිංචි නම් ගන්න ඕනේ VAT රහිත වටිනාකම. ඇයි ළමයි අපි ඒ 115 කියන VAT එක රජය අපිට නැවත ආපසු අය කරගන්න පුළුවන් බද්දා. ආපසු අය කරගත හැකි බද්දා. එතකොට ළමයි එහෙනම් අපිට ඒක ආපසු ලැබෙනවා නම් ඒක අපි පිරිවැයක් විදිහට ඇතුළත් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි මේ පිරිවැය ඒ වත්කමේ පිරිවැය ගණනය කරද්දී VAT එක දාන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි. දැන් අපි ගානට ආවොත් මෙතන කියනවා යන්ත්‍රය ආනයනය කිරීම 115ක VAT සහිතව 5,75,000යි. සමාගම වෙත ප්‍රවාහනය කිරීම 40000යි. වැඩබිම සකස් කිරීම සහ යන්ත්‍ර සවි කිරීම 60000යි. මූලික සමීක්ෂණ ධාවනයේදී සිදු කිරීම සහ යන්ත්‍රය හොඳින් ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීම රුපියල් 80000යි. මූලික පරීක්ෂණය ධාවනයේදී නිපදවූ අයිතම විකිණීමෙන් ලැබෙන මුදල 30000යි. විවෘත කිරීමේ උත්සවය පැවැත්වීම රුපියල් 20000යි. අපෙන් අහනවා ළමයි පළවෙනි ප්‍රශ්නය දෙකේස් 16 නැත්නම් දීපල පිළිත උපකරණ ප්‍රමිතයට අනුව හඳුනා ගැනීමේදී මෙම යන්ත්‍රයේ පිරිවැය සහ යන්ත්‍රයේ ක්ෂය කිරීමට ආරම්භ කරන දිනය වන්නේ කියලා. එතකොට මෙතනදී ළමයි දැන් ඔයාලට මම කිව්වා මෙතන 5,75,000 කියන්නේ 115ක VAT සහිත වගය. එහෙනම් ළමයි මේක VAT රහිත අගය ගන්න නම් 5,75,000 කියන්නේ 115කත් VAT එක්ක නම් මොකද කරන්න ඕනේ? මේ 5,75,000 115න් බෙදලා. ඇයි ළමයි VAT සහිත අගයනේ තියෙන්නේ. 115ක් නම් 100ක් නම් 15යි. ඒ කියන්නේ ගෙවන්න මුළු ගාන 115. එතකොට VAT එක්ක ගාන 5,75,000ක් කියලා කියන්නේ මෙම මුදල 5,75,000 115න් බෙදලා පිරිවැය හොයන්න වැඩි කරන්න ඕනි 100ෙන්. එතකොට ළමයි අපිට යන්ත්‍රයේ VAT රහිත අගයනවා ලක්ෂ 5ක් විදිහට. ඊළඟට සමාගම වෙත ප්‍රවාහනය කිරීම රුපියල් 40000 ළමයි මොකද වෙන්නේ? මේකත් එනවා. හරි. එහෙනම් 5,00,000ට 40000ත් එකතු වෙනවා. ඊළඟට වැඩබිම සකස් කිරීමේ සහ සවි කිරීමේ 60000ත් ළමයි එනවා. ඒකත් දරන ඍජු පිරිවැය. ඊළඟට ළමයි කියනවා සමීක්ෂණයේදී මූලික සමීක්ෂණ පිරිවැය. මූලික සමීක්ෂණයේදී ළමයි දරලා තියෙනවා පිරිවැය රුපියල් කීයක්ද? 80000ක්. ඒ වගේම ඒ සමීක්ෂණයේදී නිපදවූ අයිතම විකුණලා ළමයි අරන් තියෙනවා අපි රුපියල් 30000ක්. එහෙනම් 80000ක පිරිවැයක් දැරුවා අපි එතනින් 30000ක් විකිණීමෙන් උපය ගත්තා. එහෙනම් ළමයි මෙතනින් සුද්ධ වශයෙන් දාන්න ඕනේ අපි කීයද? රුපියල් 50000ක් තමයි දාන්න ඕනේ පිරිවැයට එකතු කරන්න ඕනේ. ළමයි මතකද අපි මූලික අත්හදා බැලීමේ සුද්ධ වියදම තමයි මෙතෙන්ට එකතු කරන්න ඕනේ. 80000ක පිරිවැයක් දැරුවා වුණාට අපිට 30000ක් අපි විකිණීමෙන් උපයා ගනු ලැබුවා. එහෙනම් සුද්ධ වශයෙන් පිරිවැය වෙන්නේ රුපියල් 50000යි. ඒ වගේම විවෘත කිරීමේ උත්සව ගාස්තු වෙනවද ළමයි? නෑ. ඒක පිරිවැයක් නෙමෙයි. ඒක පිරිවැයක්ද? නෑ. විවෘත කිරීමේ උත්සව ගාස්තු වෙන්නේ නෑ. හරි. එහෙනම් ළමයි අපි එකතු කරන්න ඕනි මොනවාද? 5,75,115 බෙදලා 100ෙන් වැඩි කරාම VAT රහිත අගය එනවා අපිට ලක්ෂ 5ක් විදියට. ප්‍රවාහනය කිරීම 40000යි. වැඩබිම සකස් කිරීම 60000යි. සමීක්ෂණය මූලික සමීක්ෂණයේ සුද්ධ පිරිවැය ළමයි 80000න් අපි අඩු කරන්න ඕනේ 30000ක් රුපියල් 50000ක් එනවා. එහෙනම් අපේ මුළු යන්ත්‍රයේ මිලදීගත් යන්ත්‍රයේ මූලික පිරිවැය අපිට හඳුනා ගන්න පුළුවන් රුපියල් 6,50,000ක් විදිහට. ඊළඟට ළමයි මේකෙම අහනවා අපි මෙම වත්කම ෂේ කරන්න ඕන ගන්නයි කවද්ද කියලා. ඒ කියන්නේ ළමයි වත්කමක ෂේ කිරීම ආරම්භක කරන්නේ කවදා ඉඳලාද? යන්ත්‍රය ගත්ත දවසේ සිටද? නෑ ළමයි. යන්ත්‍රය ගත්ත දවසේ නෙමෙයි අපි ෂේ කරන්නේ. ළමයි හොඳට මතක තියාගන්න. ළමයි අපි වත්කමක් ෂේ කරන්නේ
ඒක භාවිතයට සුදුසු තත්වයට පත් වූ දවසේ සිට. ළමයි මොකද්ද? වත්කමක් ක්ෂය කරනු ලබන්නේ එම වත්කම භාවිතයට සුදුසු තත්වයට පත් වූ දවසේ සිට. හොඳම උදාහරණයක් බලන්න. මම උදාහරණයක් කියනවා. ළමයි අපි ජනවාරි 1 වෙනිදා වත්කමක් මිලදී ගන්නවා. ළමයි පෙබරවාරි 1 වෙනිදා ඒ වත්කම භාවිතයට සුදුසු තත්වයට පත් කරගන්නවා. පෙබරවාරි 1 වෙනිදා. ළමයි මාර්තු 1 වෙනිදා අපි ඒ වත්කම භාවිතා කරනවා. දැන් ළමයි අපි ෂේ කරන්න ඕනේ ජනවාරි 1 වෙනිදාද පෙබරවාරි 1 වෙනිදාද මාර්තු 1 වෙනිදාද? ළමයි අපි භාවිතයට ගත්තේ මාර්තු 1 වෙනිදා වුණාට ළමයි අපි ෂේ කරන්නේ කවදා ඉඳන්ද? පෙබරවාරි 1 වෙනිදා ඉඳලා. ඇයි හේතුව? ළමයි වත්කම භාවිතයට සුදුසු තත්වයට පත් උනේ පෙබරවාරි 1 වෙනිදා. එහෙනම් එතන් පටන් තමයි අපි වත්කමක් ක්ෂය කළ යුත්තේ. හරි. ළමයි ඊළඟට අපි අවධානය යොමු කරමු. එහෙනම් මේ ගානට අනුව එහෙනම් වත්කම ක්ෂය කරන්න ඕනේ ළමයි 2017 5/15 දින සිට. හරි. එකවා ගාන බලන්න හොඳට. ගාන බලලා උත්තර ටික දාගන්න. ඊළඟ 2017 ගානත් හදමු. එතකොට ළමයි මෙතන 2017 ගාන කියනවා පහත තොරතුරු 2017 3:31 දින ව්‍යාපාරයක් විසින් අත්පත් කරගත් යන්ත්‍රයක් හා බැදී. මෙම ව්‍යාපාරය එකතු කළ අගේ මත බදු ලියාපදිංචි වී නොමැත. ඔන්න ළමයි මේක එකතු කළ අගේ මත බදු ලියාපදිංචි වෙලා තියෙනවද? එකතු කළ අගේ මත බදු ලියාපදිංචි වෙලා නැහැ. ළමයි ලියාපදිංචි වෙලා නැත්තම් මෙයා ගෙවූ ඇට් එක නැවත අය කරගන්න පුළුවන්ද? ගෙවූ ඇට් එක නැවත අය කරගන්න බැහැනේ ළමයි. එහෙනම් මේ වත්කමේ පිරිවැය ගණනය කරද්දී වැට් එකත් එක්ක ගෙවූ මුළු මුදලම තමයි අපිට ගන්න ඕනේ. ඇයි? මෙයා වැට් ලියාපදිංචි නොවන නිසා. පැහැදිලි ළමයි? මෙයා වැට් ලියාපදිංචි නෑ කියලා කියන්නේ මෙයා ගෙවපු වැට් එක නැවත ආයෙ මෙයාට අය කරගන්න පුළුවන්ද? බැහැනේ ළමයි. අපි වැට් ලියාපදිංචි ව්‍යාපාරයක් නම් රජය කියනවා අපිට නැවත මේ වැට් එක අය කරගන්න පුළුවන් කියලා. එහෙනම් ළමයි ඒක අපේ පිරිවැයක් වෙනවද? නැහැ. මෙතනදී මෙයා වැට් ලියාපදිංචි වෙලා නැති නිසා මෙයා වැට් ගෙවන වැට් එක නැවත අය කර ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් මේ 2,30,000ම මේ මෙතන ගාන කියන 115ක වැට් ඇතුළුව ගෙවූ මුළු මුදල 2,30,000ම ළමයි අපිට අනිවාර්යෙන් පිරිවැය විදියට ගන්න වෙනවා මෙයා වැට් ලියාපදිංචි නොමැති නිසා. ළමයි වැට් ලියාපදිංචි නම් අපිට මෙතනින් අර 115 කියන එක අයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ 115න් බෙදලා 100 වැඩි කරලා වැට් රහිත වටිනාකම තමයි ගන්න ඕනේ. මෙතනදී ලියාපදිංචි වෙලා නැති නිසා මුළු අගයම ගන්න ඕනේ. හරි. එහෙනම් ළමයි අපි මෙතන මුළු වටිනාකම 2,30,000 අපිට ගන්න වෙනවා. ඊළඟට ප්‍රවාහන පිරිවැය රුපියල් 15,000 එකක් ගන්න ඕනි. ස්ථාපිත කිරීමේ සහ සකල එකලස් කිරීමේ පිරිවැය 30,000 එකක් ගන්න ඕනි. යන්ත්‍රය භාවිතා කිරීමට පෙර පරීක්ෂා කිරීමේ පිරිවැය 8,000ක් දීලා තියෙනවා. ඒ වගේම ළමයි 8,000න් දැන් අපිට අර විකුණුම් වියදමක් දීලා තියෙන විකුණුම් ආදායම දීලා තියෙනවද? නැහැ. එහෙනම් එහෙම එකක් දීලා නැති නිසා 8,000ම ගන්න ඕනි. ඒ වගේම පැරණි යන්ත්‍රය ගලවා ඉවත් කිරීමේ පිරිවැය ඒකත් ගන්න ඕනි. ළමයි වැඩබිම සකස් කරන්න නම් අපිට අලුත් එක ගද්දි පරණ එක ගලවලා ඉවත් කරන්න එපා. එතකොට ඒකත් ගන්න ඕනි. ඊළඟට භාවිතය කිරීම සඳහා සේවකයන් පුහුණු කිරීමේ පිරිවැය. ළමයි යන්ත්‍රයේ භාවිතා කිරීමට සේවකයන් පුහුණු කිරීමේ පිරිවැය. මේක ගන්නවද? මේක ගන්නෙ නැහැ. ඇයි? මේක ළමයි යන්ත්‍රයට අදාළ වෙන්නේ නැහැ. ඒක යන්ත්‍රයේ සේවකයන් පුහුණු කිරීමේ වියදමයි. එතකොට 18,000 ගන්නෙ නැහැ. එතකොට ළමයි මූලික වශයෙන් අපිට ඔන්න වියදම් 5 එකතු කරලා යන්ත්‍රයේ මුළු පිරිවැය ගණනය කරන්න පුළුවන් වෙනවා. 2,30,000යි 15,000යි 30,000යි 8,000යි 2,000යි උත්තරේ එනවා අපිට මුළු පිරිවැය 2,85,000ක් විදියට. එතකොට ළමයි මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ මේ වැට් එක. හරි ළමයි වැට් ලියාපදිංචි ආයතනයක් නම් එයාට ඒ වැට් එක නැවත අය කරගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් නැවත අය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියන්නේ දරුවෝ ඒක එයාගේ පිරිවැයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ වැට් එක දාන්න පුළුවන්ද? බැහැ. වැට් එක නැතුව අගය තමයි දාන්නේ. වැට් රහිත අගය. නමුත් ළමයි එයා වැට් ලියාපදිංචි නොමැති ව්‍යාපාරයක් නම් එයා ඒ ගෙවන ලබන වැට් එකත් එයාගේ පිරිවැයක් වෙනවා. එහෙනම් මුළු මුදලම තමයි ළමයි අපි ගෙවපු වැට් එකත් වැට් සහිතම අගය තමයි අපි පිරිවැය විදිහට සටහන් කළ යුතු වන්නේ. හරි. මේ ළමයි අපි කතා කරේ වත්කමක අපි පිරිවැය හඳුනා ගන්න අවස්ථාවක මූලික පිරිවැය. ඊළඟට අපි බලමු පසු කාලීන පිරිවැය. ඒ කියන්නේ වත්කමක් මිලදී ගත්තට පස්සේ දරන පිරිවැය. ළමයි වත්කමක් මිලදී ගත්තට පස්සේ දරන පිරිවැය
ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ප්‍රාග්ධන වැය, දෙවෙනි එක අයභාර වැය. හරි ප්‍රාග්ධනත අපි කියනවා කෙටියෙන් කියනවා ප්‍රාග්ධන වියදම් සහ අයභාර වියදම් කියලා. ළමයි අපි මුලින් බලමු වත්කමක් මිලදී ගත්තට පස්සේ මොනවාද ප්‍රාග්ධන වැය කියලා කියන්නේ. ළමයි ප්‍රාග්ධන වැය කියලා කියන්නේ අපි වත්කමක් මිලදී ගත්තට පස්සේ දරන යම්කිසි වියදමක් නිසා ඒ වත්කමේ ඵලදායී ජීව කාලය, වත්කමේ ධාරිතාව, වත්කමේ ගුණත්වය කියන ඒවා අඩු වෙනවා නම්, වැඩි වෙනවා නම්, හරි ළමයි ප්‍රයෝජනවත් ජීවිත කාලය, ගුණාත්මක තත්ත්වය, වත්කමේ ධාරිතාවය වැඩි වෙනවා නම් කලින් තිබ්බ වත්කමට වඩා නවත් අලුතෙන් ඒ වත්කම වැඩි දියුණු වෙනවා නම් අපි ඒවට කිව්ව ළමයි ප්‍රාග්ධන වැය කියලා. එතකොට ළමයි ඒ වගේ වියදම් අපි වත්කම වියදමක් විදිහට හඳුන්වන්නේ නැහැ. ඒක අපි ළමයි ප්‍රාග්ධනිත කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපි වත්කමට ගිහිල්ලා එකතු කරන්න ඕනේ. ඒ වගේ වියදමක් දැරුවොත් දිත්ත සටහන මුදල් ගිණුම බැර වත්කම් ගිණුම හර. ළමයි උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ ව්‍යාපාරයක් ගත්තොත් ඒ ව්‍යාපාරයේ පරිගණක තියෙනවා. ඒ පරිගණක වලට අපි හොඳ මුදුකාංගයක් ගෙනල්ලා හයි කරනවා. සොෆ්ට්වෙයාර් එකක් ගෙනල්ලා හයි කරනවා. ඒ සොෆ්ට්වෙයාර් එක නිසා දැන් පරිගණක වල මොකද වෙන්නේ? වටිනාකම තවත් වැඩි වෙනවා. එතකොට ඒක අපි දරන වියදමක් නෙවෙයි ළමයි. ඒක නිකන් අපි වත්කමක් ඒ තිබ්බ වත්කමේ අගය තවත් වැඩි වෙනවා. ඒ නිසා අපි ඒක ප්‍රාග්ධන වියදම් විදිහට හඳුන්වනවා. එතකොට ප්‍රාග්ධන වියදමක් අපි හඳුනාගන්නේ ඒ වියදම නිසා ඒ වත්කමේ ඵලදායී ජීව කාලය වැඩි වෙන්න ඕනේ. ඒ වගේම වත්කමේ ධාරිතාව වැඩි වෙන්න ඕනේ. ළමයි ගොඩනැගිල්ලකට අපි තව කොටසක් එකතු කරනවා. එහෙනම් ඒක වියදමක්ද එතකොට? නැහැ. ඒ ගොඩනැගිල්ලට තවත් කොටසක් එකතු වෙනවා කියන්නේ ඒක ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. හරි? ඒ වගේම ළමයි අපි වාහනයකට අලුතෙන් රෝද හතරක් දානවා කියලා කියන්නේ ඒකත් ඒකෙන් තවත් අපිට වාහනේ තව දිගු කාලයක් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඒකත් ප්‍රාග්ධන වේයක්. ඒ වගේම ඒ වත්කමේ ඒ යන්ත්‍රයක් වේනම් ඒ යන්ත්‍රය අපි යොදාගෙන නිෂ්පාදනය කරන භාණ්ඩවල ගුණත්වය තවත් වැඩි වෙනවා නම් අපි අන්න ඒව තමයි ළමයි ප්‍රාග්ධන වැය විදිහට හඳුන්වන්නේ. ඒකට හොඳට මතක තියාගන්න පසු කාලයේදී දරන වියදම් නිසා වත්කමේ ජීවිත කාලය, වත්කමේ ධාරිතාව, ඒ වගේම වත්කමේ ගුණාත්මක භාවය කියන ඒවා වැඩි වෙනවා නම් අපි ඒ වියදම් ළමයි අදාළ වත්කමට ගිහිල්ලා එකතු කරන්න ඕනේ. වත්කමට ගිහිල්ලා එකතු කළ යුතු වෙනවා. හරි? ඒවා වියදම් නෙවෙයි. නමුත් තමයි අයභාර වියදම් කියලා කියන්නේ වත්කම අපි නිසි ලෙස පවත්වාගෙන යන්න එදිනෙදා භාවිතයට පවත්වාගෙන යන්න දරන වියදම් තමයි අයභාර වියදම්. එතකොට මේවා තමයි ළමයි වියදම් විදිහට වෙන්නේ. යන්ත්‍ර නඩත්තු වියදම්, ඒ වගේම ඔය ගොඩනැගිල්ලක් තියෙනවනේ ඒක හුණු ගාන එක. අන්න ඒ වගේ දේවල් තමයි ළමයි අයභාර වියදම් කියලා කියන්නේ. එතකොට මේවා ගිහිල්ලා යන්ත්‍රයට එකතු කරන්නේ අදාළ වත්කමට එකතු කරන්නේ නැහැ. මේවා නිකන් වියදම් විදිහට ආදායම් ප්‍රකාශනයේ කපා හරිනු ලබනවා. එතකොට මේවා වත්කම නිසි ලෙස පවත්වාගෙන යාමට දරන වියදම්. එතකොට ළමයි දේපල පිරියත උපකරණ සම්බන්ධයෙන් මූලික වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ මේ ටික. එතකොට අපි තවත් ප්‍රමිතයක් අසුරෙන් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම සමුගන්නවා. මම දමිත් ක්‍රිෂාන්ත.